ක්‍රීඩාව කියන්නේ අපේ ජීවිතයට සම්බන්ධ වූ දෙයක්. ක්‍රීඩාව සම්බන්ධයෙන් නොඑක් අවස්ථාවලදී සිනමා කෘති, ලේඛන කලාවන් මේ වගේ නොඑක් දේවල් බිහි වෙලා තියෙනවා. ඒ වගේම දිනපතා පුවත්පත්වල පවා ක්‍රීඩා පිටුවක් වෙන් කරලා තියෙනවා. නමුත් අලුත් මාතෘකාවක් ගැන තමයි අද අපි මේ කතා කරන්නේ. ඒ ක්‍රීඩා කවි. ක්‍රීඩා කවි කියන්නේ කුමක්ද කියලා අපි අහලා බලමු. ඒ ක්‍රීඩා කවි පිළිබඳ කවි පොත ලියන ලද ඒ ලේඛකයාගෙන්. ඒ ලේඛකයා තමයි නිෂ්මල් රන්සිංහ. නිෂ්මල් නැත්නම් අපිට කියන්න දැන් ක්‍රීඩා කවි පොතක් ලියන්න ඔබ හිතුවේ මොකද? එක හේතුවක් දැන් ක්‍රීඩාව සම්බන්ධයෙන් අවුරුදු 20කට ආසන්න කාලයක් මාධ්‍යවේදිකයට වැඩ කරනවා. ඒ අතරතුර තනිච්චි යම් දේවල් පොඩි තැන්වල ලියවෙනවා. ඒක කවි බවටත් පත් වෙච්ච අවස්ථා තිබුණා. ඉතින් ලංකාවේ ක්‍රීඩා සාහිත්‍ය කියන කාරණය තියෙන්නේ බොහොම පල්ලෙහා තැනක. එහෙම පොතපත ලියවෙනවා බොහොම අඩුයි. ඉතින් ක්‍රීඩා සංස්කෘතියක් ගැන අපි නිරන්තරයෙන්ම රටේ බලයට දේශපාලන පක්ෂවල ක්‍රීඩා ඇමතිවරු මේ හැම කෙනෙක්ම කතා කරනවා ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාවය ගැන. හැබැයි ක්‍රීඩා සංස්කෘතියක අවශ්‍යතාවය කියන්නේ මේ ඒක ඉබේ පහළ වෙන දෙයක් නෙමෙයි. මුළු සමාජයේම ඒකට බද්ධ වෙන්න ඕනේ. ඒකට ක්‍රීඩා සාහිත්‍යයක් තියෙනවා, ක්‍රීඩා කලාවක් තියෙනවා. අපි අද ඉන්දියාව ඉතා දියුණු තලයක ක්‍රීඩාවෙන් ඉන්නවා. එතකොට ඉන්දියාවේ මුල් කාලේ ඉඳලාම එහෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සාහිත්‍යයක් තියෙනවා. ක්‍රීඩාව සම්බන්ධයෙන් කලාවක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් දාංගල් සුල්තාන් මගේ චිත්‍රපට, ඒ කියන්නේ මහේන්ද්‍ර සිං ධෝනි ගැන දැන් දෙවෙනි චිත්‍රපටය හැදෙනවා ඒ රටේ. මේ වාගේ මේ විශාල මේ සමාජ ආකර්ෂණයක් වෙනත් මාධ්‍ය හරහා ක්‍රීඩාව ගැන මිනිසුන්ට සමීප කරන දෙයක්. අපි අනිත් එක ලසන්ත ක්‍රීඩාව කියන්නේ මේ මිනිසුන්ගේ ශරීරයත් එක්ක බොහොම සම්බන්ධ වෙච්ච දෙයක්, මානව ජවය. එතකොට දැන් අපිත් මිනිස්සු දුවන අයත් අපි වගේම තමයි. නැත්තම් ක්‍රිකට් ගහන අයත් අපි වගේම තමයි. හැබැයි අපිට බෑ 150ට බෝල් කරන්න. අපිට බෑ මුරලිදරන් වගේ ස්ටම්ප් එක උඩ විදුරුවක් උඩින් රුපියල තියලා රුපියල විතරක් යන්න බෝල් කරන්න. එතකොට තප්පර 9 ගන්න, තප්පර 10 ගන්න මීටර 100ක් දුවන්න බෑ. ඒක විශේෂ දෙයක්. ඒ නිසා තමයි ලෝකෙම ක්‍රීඩාවට ගරු කරන්න සහ ක්‍රීඩකයන්ට ගරු කරන්නේ. අපි තව පැත්තකින් ගත්තොත් එම ලෝකේ ඉන්න විවිධ ක්‍රීඩාවල අංක 1ට ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ලෝකේ වැඩිම උපයන තත්ත්වයක් තියෙන. ඒකට මාකට් එකක් තියෙනවා. හැබැයි මේ මාකට් එක හැදෙන්න මේ අපිට එකපාරට දෘශ්‍යමාන වෙන්නේ නැති කාරණා ගොඩක් සමාජය ඇතුලේ සිද්ධ වෙන්න ඕනේ. ක්‍රීඩා සාහිත්‍යයක් වෙන්න ඕනේ, ක්‍රීඩා කලාවක් වෙන්න ඕනේ, ක්‍රීඩාව සම්බන්ධ දේශපාලනයේ වෙනම කාරණයක්. උදාහරණ ගත්තොත් එම ලෝක සූරතාවේ දිනාගත්තු ආර්ජුන රණතුංග එක්වරක් එනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා හැටියට තරඟ කරන්න. එතකොට ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ලෝකයේ ජයගත්තු පුද්ගලයෙක්. ඔහු මේ කොළඹ දිස්ත්‍රික්කයේ මුල් 5 දෙනා අතර ඉඳලා මනාප අරගෙන පාර්ලිමේන්තුවට ආව മന്ത്രിවරයෙක්. හැබැයි ක්‍රිකට් පාලක මණ්ඩලයේදී ඡන්ද 3-4ක් තමයි එයාට හම්බෙන්නේ. දේශපාලනය කියන කාරණේ ක්‍රීඩාව තුළ ලංකාවේ තියෙනවා. හැබැයි ඒ කාරණේ හරි තැනක තියෙනවද කියන කාරණේත් අපි නැවත ප්‍රශ්න කරන්න ඕනේ. හැබැයි මේ ක්‍රීඩාවේ දේශපාලනය කියන කාරණා ඇතුලේ රටේ දේශපාලන කාරණා, රටේ නැත්තම් තියෙන ආණ්ඩුවක වගකීමක් ක්‍රීඩාව නගා සිටවන්න කියන කාරණේ. එතකොට ක්‍රීඩා පරිපාලකයන්ගේ වගකීමක් ක්‍රීඩාව නගා සිටවන්න කියන කාරණේ. හැබැයි ඒගොල්ලෝ මේ භෞතික කාරණා ගැන විතරයි සැලකිලිමත් වෙන්නේ. සමාජයේ සදා ගෙන යන්න අපි දැන් උදාහරණ ගත්තොත් එම දැන් මම කිව්ව ඉස්සර මහේන්ද්‍ර සිං ධෝනිගේ ජීවිත කතාව දැන් දෙවෙනි පාරටත් වෙනත් ආකාරයේ සිනමාවට නැගෙමින් පවතිනවා. එතකොට නමුත් ලංකාව ක්‍රිකට් ලෝකෝත්තර දෙකක් දිනලා තියෙන එකක් 96 සීමිත පන්දු වාර්තාරංග, ඊට පස්සේ 20 තරඟ. නමුත් ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මැදිහත් වෙලා මේ ලංකාවේ වෙන අර්ජුන දිනපු එකවත් ලස්සන මාලි දිනපු එකවත් නෙමෙයි මේ තත්ත්වය නිර්මාණය වෙච්ච හැටි ගැනවත් අඩු ගානේ චිත්‍රපටයක් කරලා තියන්න, වාර්තා චිත්‍රපටයක් කරලා තියන්න. එහෙම අදහසක් ඇති වෙලා නැහැ. ඉතින් මේ එහෙම දෙයක් ඇතුලේ පත්තරේ වැඩ කරන කාලෙත් මම මගේ ක්‍රීඩා මාධ්‍ය කලාව විශේෂයෙන් මතක් කරන රංජන් පරණවිතාන සහ මංජලි විඩිවර්ධන කියන දෙන්නා මේ මම වැඩ කරපු කාලේ මගේ ඉහළ හිටපු ක්‍රීඩා කර්තෘවරු හැටියට ඕන් මට පූර්ණ නිදහස දුන්නා. මම හිටියේ පිට්ටනිය නිතරම. ඉතින් මට ඒ ජීවිතේ පොඩි ඇබ්බැහිවීමක් තිබුණා. ඒකේ ඇබ්බැහිවීම නිසාම සමහර විට සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තමන්ගේ නවාතැන් පොළ බවට මම ගෙදරපත් කරගත්තා. උන්ට රැකියාව හොයා දෙන වැඩි අනුග්‍රහයක් හොයා දෙන වැඩි කරන්න සිද්ධ වුණා.
දැන් ඒ ඔක්කොම දේවල් කරන අතරේ මම කල්පනා කරා මම සාහිත්‍යකරණය ලියලනවා නාට්‍යකරුවෙක් හැටියට වැඩ කරනවා රංගන ශිල්පියෙක් හැටියට වැඩ කරනවා මේ ඔක්කොමත් එක්ක මම කල්පනා කරා ඇයි ඒ වෑනුත් මට ක්‍රීඩාවට දායකත්වයක් දක්වන්න බැරි කියන කාරණේ එන්නේ වටපිටාව විසින් මාව පොළඹවපු එක කාරණයක් තමයි මේ ස්පෝර්ට්ස් කවි හැටියට එළිය දක්වන්නේ මාර්තු 31 වෙනිදා පස්වරු 4ට ජාතික ඔලිම්පික් නිවහනේදී දැන් මේ පොත ඇතුලේ දැන් ඔබ කියන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මේ ක්‍රීඩා කවි ඇතුලේ කියන්නේ මොකක් හරි මේ ක්‍රීඩකයෝ ගැනද එහෙම නැත්නම් මේ සාහිත්‍ය මොකද්ද මොන අරමුණුද මේකේ තියෙන්නේ නෑ එකක් දැන් ක්‍රීඩාව ගැන ලියද්දී එකක් මම සැලකිල්ලට ගත්තු කාරණා තියෙනවා විවිධ ක්‍රීඩාවලදී අමතක කරන්න බැරි චරිත ඉන්නවා ඒ වගේම සමහර විට දැන් මමනේ මේක ලියන්නේ මගේ රුචිකත්වයනුත් යම් යම් විදිහට ක්‍රීඩකයෝ සහ ක්‍රීඩාව සම්බන්ධයෙන් පෙළ ගැස්මේදී බලපාන මුලට එන්නේ මම කියන්නේ මේ ලිවීම නැතර වෙලා නැහැ තවත් ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ ගැන මම ලියමින් ඉන්නවා දැන් මේ පොතේ මම ඇතුළත් කරලා නැහැ ලංකාවේ මේ ඩිසේබල් ස්පෝර්ට්ස් ගැන කියන්නේ ආබාධිත ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසි දෙයක් ලියලා නැහැ නමුත් ඒක මගේ අවධානයේ තියෙන කාරණයක් වෙන විදිහකට නැවත ඒ කියන්නේ කවියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන විස්තරාත්මක දෙයක් වෙන්න පුළුවන් මම කියන්නේ මගේ ජීවිතයේ ඉදිරි කාලේ බොහෝ වෙලාවට මම ලේඛකයෙක් හැටියට කටයුතු කරන්නේ එතෙන්දී මම මේ බොහෝ වෙලාවට ක්‍රීඩාව සම්බන්ධයෙන් වෙනස් ලැබීම් ටිකකටත් යන්න උත්සාහ කරනවා මේ මම කියන කාරණා ඒකට ක්‍රීඩකයෝ ක්‍රීඩිකාව ගැන ලියලා තියෙනවා ඒ වගේම අභිප්‍රේරකෝ වගේ මිනිස්සු අපිට අවශ්‍යයි මනස හදන්න ක්‍රීඩාවේදී හරීම වැදගත් එතකොට තවත් පැත්තකින් ගත්තොත් එම තරඟ ඉසව සංවිධායකවරු දැන් උදාහරණ ගත්තොත් ලංකාවේ තාම ජාත්‍යන්තර ඉසව කැටන මල්ල ක්‍රීඩාව කොච්චර ප්‍රචලිත වුණත් ලෝකේ පිළි අරගෙන තියෙන IAAF එක පිළි අරන් තියෙන්නේ ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා සම්මේලනයේ පිළි අරන් තියෙන්නේ කොළඹ මැරතන් එක විතරයි මැරතන් තරගයක් හැටියට ජාත්‍යන්තර මට්ටමේ ඉතින් ඒක සංවිධානය කරනවා කියන එක රටට ලොකු කීර්තියක් ඒ වගේ දේවල් එතකොට මාධ්‍යවේදී මම රංජන් පරණතාන මංජලි වර්ධන හරිත පෙරර වගේ අය ගැන මම මේක ලියලා තියෙනවා. එතකොට අපි විවිධ ශේෂ්ත්‍රයන් ගැන දැන් අපි නීතිඥ ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවේ ඉන්නවා. දැන් අවස්ථා 3ක් විතර වුන් ලෝක නීතිඥ ක්‍රිකට් තරඟාවලියේ අනුශූරතාව දිනා ගන්නවා. ඒක අමතක කරන්න බැරි චරිතයක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි නීතිඥ ලෝක කුසලාන තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයෙක් බඩපත් වෙන ලංකාවේ එක්කෙනෙක්. ඔහු ගැන තියෙනවා. බේස්බෝල් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත්තම සුජී විජේනායක ඒ වගේම අද වෙන භූමිකාවක් කරන තීක්ෂණ ගම්මන් පිළ වගේ කට්ටිය. මෙහෙම විශාල පර්සි අබේසේකර මම කියන්නේ පර්සි කියන විශේෂයෙන්ම කියන්නේ දැන් මේ ප්‍රේක්ෂකයා කොච්චර ක්‍රීඩාව ගැන දැනුවත් වෙන්න ඕනද කියන කාරණේ. මම හැම ස්තරයක්ම දැනුවත් වුණේ නැත්නම් ක්‍රීඩාව සම්බන්ධයෙන් හරි ප්‍රශ්නයක්. අපි දන්නවා දැන් ලෝකේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෝ අපිට වඩා බොහෝ වෙලාවට මේ අපේ රටේ ක්‍රීඩකයන්ට වැඩිය බොහෝ වෙලාවට පර්සි වගේ කෙනෙක්ට සලකනවා. දැන් උදාහරණයක් ගත්තොත් එම සිරිපාල කියලා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මිනිස්සෙක් හිටියා. ඉතින් ඔහුගේ තියෙන භෞතික ප්‍රශ්න කාරණා සියලු දේවල් එක්ක කණ්ඩායම් එක ගැවසුණා. හැබැයි ඔහුට ගයක් හදා දෙන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ. අපිට දැන් ක්‍රීඩා පීඨයේ අපේ ප්‍රතිවාදීන් අපි එච්චර දකින්න කැමති නැහැ. නමුත් මේක තමයි ඇත්ත කතන්දරේ. උදාහරණයක් ගත්තොත් එම මේ මෑත නිමා වෙච්ච තරඟාවලියක අපි දකිනවා මේ සමාජ ජාල වෙබ් අඩවි අරා මේ කුසල් මෙන්ඩිස්ට අපහාස සහ උපහාසයට ලක් කරමින් ඔහුගේ මානසික ඒකාග්‍රතාවයේ බිඳින්න උත්සාහ කරනවා මේ ප්‍රේක්ෂකයෝ. මේ රටේ ක්‍රීඩා කරන අපිට ඒක උන් පෞද්ගලික ප්‍රශ්නයක් ඇති මොකක් හරි. නමුත් මේ රට අපි නියෝජනය කරන්නේ ලාංකිකයෝ හැටියට මේ තරගයේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් යන කට්ටිය. එතකොට ක්‍රීඩකයා කැපවෙලා ඉන්නේ මේ රට ජයග්‍රහණය කරද්දී ප්‍රේක්ෂකයා කමතය කරනවා. ඔව් අපි එක මතයකට ඉන්න එපා රටක් හැටියට. එම කියන්නේ මේවා මිස් වෙන්නේ. මේවා නැත්තම් අතහැරින්නේ ක්‍රීඩාව ගැන එහෙම පැතිරිච්ච දැනුමක් අවබෝධයක් එහෙම ක්‍රීඩා සංස්කෘතියක් නැති නිසා. ඒ නිසා ක්‍රීඩාව අපේ නෙමෙයි. ඒ ක්‍රීඩාව කරන්නේ ක්‍රීඩකයෝ. නිකන් පොඩි සරල භාෂාවෙන් ගත්තොත් එimhe සමහර වෙලාවට ප්‍රේක්ෂකයෝ යන්නේ ක්‍රීඩාව බලලා ආතල් එකක් ගන්න විතරයි. ඒ ආතල් එකට එහා ගිය වගකීමක් ප්‍රේක්ෂකයටත් තියෙනවා. මේව හැබැයි ඉබේ නිර්මාණය වෙන්නේ නැහැ ලසන්ත. මමගේ පෙරවදන ලියන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් කුමාර ගුණවර්ධන සමන් එක තැනක සඳහන් කරනවා ජර්මනි ක්‍රීඩා පනතක් නැහැ. ලංකාවට ආපු ජෝන් බ්ලූම්ෆීල්ඩ් කියන ක්‍රීඩා විශේෂඥයා එක දවස්තාවකදී කියනවා රටකට ක්‍රීඩා පනතක් අවශ්‍ය වෙන්නේ නැහැ. රටකට අවශ්‍ය වෙන්නේ ක්‍රීඩා සංස්කෘතියක් කියලා. ඒකෝ මේ සංස්කෘතිය කියන කාරණේ ඇතුලේ අර දුවන පනින බෝල ගහන පෙල්ලෙන ඔක්කොම එක්ක
අනිත් අවශේෂ කාරණා තියෙන්න ඕනේ. කලාවක් තියෙන සාහිත්‍යයක් තියෙන්න ඕනේ. ඊට සම්බන්ධ දේශපාලනයක් තියෙන ප්‍රේක්ෂකයෝ ඉන්න ඕනේ, අභිප්‍රේරකයෝ ඉන්න ඕනේ, බෞද්ධ චිකිත්සකයෝ ඉන්න ඕනේ, වෛද්‍යවරු ඉන්න ඕනේ. දැන් මේ මගේ පොතේ එක තැනක සඳහන් වෙනවා මේ උදාහරණයක් ගත්තොත් ක්‍රීඩා අවබෝධය කියන කාරණේ ලාල් ඒකනායක කියන වෛද්‍යවරයා ක්‍රීඩා වෛද්‍ය ඒකකේ. එතකොට මේ ඔහු ක්‍රීඩකයෙක් එක්තරා කාලයක මාතර රාහුල විද්‍යාලය නියෝජනය කරපු මහින්ද ඒකනායක ශ්‍රී ලංකා ඒකණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයාගේ සහෝදරයා එදෙන ක්‍රීඩක ක්‍රිකට් හිටියා ජාතික මට්ටමේ මල්ලකඩ නියෝජනය කරපු කෙනෙක්. ඉතින් ඔවුන්ට දෙනවා ක්‍රීඩාව කියන කාරණේ. හොඳම උදාහරණය තමයි දැන් මේ පොතේ මම එක්තරා කාලයක ලංකාවේ ගිනස් වාර්තා තිබ්බනේ. මේ ගිනස් කතාව මාපියාවක්නේ. පත්තර වලට ගිනස් වාර්තා තිබ්බා කියලාම කිසිම හැවිල්ලක් බැලලා නැතුව රූපවාහිනී ගුවන් විදුලිම ප්‍රචාරය කරනවා වාර්තා කරනවා. හැබැයි මේක පොඩි මාපියාවක් හැටියට තිබුණේ. මේ ඒක වෙනස් කරන්න දායක වෙච්චි කෙනෙක් හැටියට මම එක තැනකදී වට හම්බ වෙනවා. ඒ වගේම ගිනස් වාර්තා තියන්න ගිහලා අසරණ වෙච්චි බැටකාපු තරුණයෙක් මල්ල ක්‍රීඩකයෙක් සනත් බණ්ඩාර කියලා. දැන් ඕස්ට්‍රේලියාව පදිංචිලා ඉන්නේ. දැන් ලෝකයේ යම් මට්ටමක දන්න අල්ට්‍රා මැරතන් ක්‍රීඩකයෙක් කියන්නේ කිලෝමීටර් 100ට වැඩි මැරතන් තරඟ ධාවනය කරන ක්‍රීඩකයෙක්. මම ඔහුත් එක්ක එකතු වෙලා මේ ડોક્ટર ලාල් ගැන අපි ඉස්සෙල්ලා කිව්වා. ඔහුගේ මඟ පෙන්වීම අතදීම ඔස්සේ අපි නියම ආකාරයට කොහොමද ගිනස් වාර්තාවක් තියන්නේ කියන කාරණේ මේ රටේ ඔප්පු කරලා පෙන්නුවා. ඒ කියන්නේ එංගලන්තයේ තියෙන ගිනස් ආයතනයට දැනුම් දීලා ඒක රෙජිස්ටර් වෙලා ඔහු එක පිට එක ටී-ෂර්ට් 257ක් අඳිනවා. මම දැන් මේ වාර්තාව බෙදලා දන්නේ නැහැ. ඒක ගිනස් වාර්තාවක් තියලා අපි ඔප්පු කරලා ලංකා ගිනස් වාර්තාවක් තියන්න පුළුවන්. හැබැයි ක්‍රමවේදය මේක තමයි කියලා. ඔත් ඊට ඉස්සෙල්ලා එහෙම ක්‍රමවේදයක් තිබුණේ නැහැ. එහෙම අර ඒ ෆයිට් කරන මේ සංස්කෘතියට අයිති කාරණා. ඉතින් මම කියන්නේ මාධ්‍යයත් පෙලක් වෙලාවට මේ ඒව හොයලා බලන්නේ නැහැ. ගිනස් වාර්තාවක් තියෙනවා කියලා කිව්ව ගමන් ඒක වාර්තා කරනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා දැන් ගිනස් වාර්තාවක් තියන්න කියලා තමන්ගේ සම්බන්ධතා පාවිච්චි කරලා යම් කිසි ආකාරයක මේ අනුග්‍රහයන් ටිකක් හොයාගෙන ඒකෙන් ජීවත් වෙන කට්ටියකුත් මේක ඇතුළේ ඉන්නවා. ඉතින් මම කියන්නේ මෙන්න මේවා නවතින්න නම් සමාජයේ ක්‍රීඩාව සම්බන්ධ විදිහට පුළුල් අවබෝධයකින් ඉන්න ඕනේ. දැන් ඔබ කියාගෙන ආපු විදිහට දැන් ක්‍රීඩාවයි ක්‍රීඩා ලෝලියයි තැන් දෙකක ඉන්නේ. දැන් මේ සම්බන්ධය මේ කවි පොත හරහා හදන්න පුළුවන්ද නැත්නම් තවදුරටත් කරන්න ඕන කාරණාවක් තියෙනවද? මහා මුහුදට පොල්ලෙල්ලක් දැම්ම වැඩ. හැබැයි මේ පොල්ලෙල්ලක්වත් නැහැ නේද? ඉතින් ඒකින්ද මම කියන්නේ මේක උත්සාහයක්. මේක එතකොට මේවා මේ පූර්වදර්ශ බවට පත් වෙන්න ඕනේ. අපිට වැඩි හොඳ කවියෝ ඉන්නවා. දැන් හොඳ ක්‍රීඩා ලෝලියෙක් ක්‍රීඩා හිතයිෂියෙක් තමයි උදාහරණයක් ගත්තොත් බුද්දස්ස ගලප්පත්ති වගේ කිවිවරු. අපිට වැඩි ගොඩක් ඉස්සරහින් මේ කිවිවරු. ඉතින් ඒ අය මේ උටුනත් මේක යම්කිසි උත්තේජනයක් වුණොත් ඕන් පවා මේක ලියන්න පටන් ගන්නේ. ඕන්ටත් විශාල අත්දැකීම් තියෙනවා කවියෙන් ඉදිරිපත් කරන්න. මේක මේ ශානර දෙක එකතු වෙන තැනක් නෙමෙයි මේක. එකක් ක්‍රීඩාව, එකක් කාව්‍ය සාහිත්‍ය. කාව්‍ය සාහිත්‍යයෙන් ලංකාවේ තාම ක්‍රීඩාව සම්බන්ධයෙන් ලියවීමක් සිද්ධ වෙලා නැහැ. පොතක් ග්‍රන්ථයක් නිකුත් වෙලා නැහැ. ඔය පොඩි මේ ලීප්ලට් මොනවාද රෝනියෝ කරලා ගත්තු කොළ කාටුන් ඇදලා බිග් මැච් කාලයට යනවා. ඉස්සර එල්ලේ සංස්කෘතිය ඇතුලේ එහෙම දේවල් තිබිලා තියෙන එල්ලේ මැච් ඇතුලේ. ඒ රෙන්න මේක පොතක් හැටියට ජනගත වෙන වැඩක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒක සමහර වෙලාවට මම මේ කවිත් එක්ක පොඩි ප්‍රොෆයිල් එකක් ඒ ක්‍රීඩකයා සහ සිදුවීමට සම්බන්ධ කාරණා ටිකක් ලියනවා. ඒවා සාමාන්‍ය දැනීමට ඉතම වැදගත්. උදාහරණයක් ගත්තොත් එම දැන් සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නක දෙන්න පුළුවන් ලෝකයේ ඉන්න එකම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද ඒ රටේ පළවෙනි ටෙස්ට් තරඟයකට සහ 7 වෙනි ටෙස්ට් තරඟයකට දෙකටම ක්‍රීඩා කරපු කියලා. එතකොට එහෙම කෙනෙක් ඉන්නේ ලංකාවේ කෙනෙක් අර්ජුන රණතුංග විතරයි ඉන්නේ. දැන් උදාහරණයක් ගත්තොත්. ඉතින් මේ එතකොට දැන් ඒක ආපහු සම වෙනවා කියලා හිතන්න අමාරුනේ. එතකොට දැන් සම කරනවා නම් සම කරන්න තියෙන්නේ අෆ්ගනිස්තාන කණ්ඩායම හරි මේ අයර්ලන්ත කණ්ඩායම හරි තමයි සම කරන්න තියෙන්නේ. නැත්නම් උඩක් අනිත් කණ්ඩායම් වල පළවෙනි ක්‍රීඩා තරඟයේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ දැන් කණ්ඩායම් වල නැහැ. අපිට ඉස්සෙල්ලානේ හම්බුනේ අනිත් රටවල වලට උදාහරණ ගත්තොත් ඉන්දියාවේ වාර්තා නැවත ඉන්දියාවෙන් කවදා සම කරන්න බෑ. ඕස්ට්‍රේලියාව සම කරන්න බෑ. පාකිස්තාන සම කරන්න බෑ. ඉතින් මේ වගේ කාරණා ගොඩක් තව අරවින්ද සිල්ලා වර්ල්ඩ් කප් ෆයිනල් එක සෙන්චරියයි විකට් 3යි කැච් 3යි. මේකත් තාම නෑ මම හිතන්නේ කැඩේ කියලා. හරි අමාරු දේවල් මේවා. ඉතින් මේ පොඩි සංඛ්‍යාන දේවල් තමයි. නමුත් ඉතින් ඒවා සමහර වෙලට සාමාන්‍ය දැනීමට වැදගත් වෙන්න පුළුවන්. මේවා කාරණා ගොඩක් ඇතුළත් වෙලා තියෙනවා මේ පොත ඇතුළේ ඊට අමතරව. එකක් තමයි මේ ඔවුන් කවියෙන් දකින්නවා කියන එකේ පොඩි අර ඉස්සල්ලා කිව්වා වගේ පොඩි මේ සුන්දර ගතිය මටත් තියෙනවා. එතකොට මම මේ දැකපු මන් ලියපු උදාහරණකට සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාව මේ
ලංකාවේ විශාල මේ ජයග්‍රහණ වලට අමතරව කලබගැනීමකට ලක් වෙච්ච ක්‍රීඩිකාවෙක්නේ. ඒ කාලේ එහෙම මේ ගොඩක් මේ දැන් වගේම තමයි මාධ්‍ය පෙළක්කරට ගොළුවත රකින්න සිද්ධ වුණා. යම් පුද්ගල බලපෑම් දැන් වගේම මාධ්‍ය හිමිකරුවන්ගේ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න එම නේද. නමුත් අපි එතකොට මම රාවේ පුවත්පත හිටියේ. අපිට ඒ බැරියරේ කඩාගෙන ගිහිල්ලා සුසන්තිකා වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන්කම තිබුණා. ඒ සුසන්තිකාගේ ජයග්‍රහණය පිටුපස යම් දෙයක් කරන්නට පුළුවන්කම තිබුණා. ඉතින් ඒ වගේ කාරණා නැවත මතක් කරමින් ස්මරණය කරමින් තමයි ලියවෙන්නේ. ඉතින් ඒකින්ද පොඩි පරණ කතා නැවත මතක් කරමින් ඒවා විඳිමින් පොඩි ආත්ම තෘප්තියක් ඇතුව කරපු වැඩක් මේ වැඩේ. දැන් ඒත් එක්කම ක්‍රීඩා සාහිත්‍ය, ක්‍රීඩා සිනමාව මේ කිසි දෙයක්ම සිද්ධ වෙලා නැහැ පහුගිය කාලය තුල. දැන් ඔබ හිතන විදියට ඇයි මෙහෙම වුනේ? අපි මෙතනින් එහාට යන්න මොකද්ද කරන්න ඕනේ ඔබ හිතන විදියට? නේද මම ඉස්සෙල්ලා වර ප්‍රවේශය ඇතුළේ මම කිව්වේ කාරණා තමයි ක්‍රීඩා පරිපාලකය. ක්‍රීඩා පරිපාලනය බෙදාගමුකෝ. දේශපාලන පරිපාලනයක් ඉන්න ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා ඇමතිවරයෙක් යටතේ පාලනය වෙනවා. අනිත් ක්‍රීඩා සංගම්, ඒ ක්‍රීඩා සංගම් වල ආයිති ක්‍රීඩා සමාජවල නිලවරණයේදී බහුතර කැමැත්තෙන් එතෙන්ට එනවා. මේ කාරණා ටික එහෙමම තියෙනවා. හැබැයි දැන් අපි උදාහරණයක් ගත්තොත් සරලව කාරණා ටික තමයි ක්‍රීඩා සමාජ ටිකක් තියෙන ක්‍රීඩා සංගමයක් වටා එකතු වෙලා. එතකොට ඒගොල්ලෝ ඡන්ද දෙන්නේ ඇයි? මේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන්න ඡන්ද දෙන්නේ. තමන්ගේ ක්‍රීඩා සමාජයට වැඩි වරප්‍රසාද ටිකක් ලබා ගන්න. එතකොට ඒකෙන්ද ධාරින්ට සංචාරයක් යනවා නම් තමන් ඡන්ද දීපු එකේ හේතුවක් හැටියට ඒ සංචාරයේ අඩු ගානේ මේ මොකක්ද ඒක නිරීක්ෂකයෙක් හැටියට සහභාගී වෙන්න පුළුවන්ද කියන කාරණාත් එක්ක අපි නිරන්තරයෙන් කතා කරනවානේ. දැන් මේ යනකොට දැන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විශාල පිරිසක් කරන ක්‍රීඩා සංචාර නිරීක්ෂණය කරන්න, ක්‍රීඩා තරග නිරීක්ෂණය කරන්න. ඇත්ත කතන්දරේදී අපිට ගොඩක් වෙලාවට මේ ක්‍රීඩා පිටියේ දින ඒගොල්ලෝ හම්බ වෙන අඩුයි. ඒගොල්ලෝන් ඒ තියෙන රටවල් වල සුපිරි රටක් නම් shopping mall වල එහෙම විස්තර ටික ඒගොල්ලෝ දන්නවා ඇති. මොකද ක්‍රීඩා පිටියක තත්ත්වය, ක්‍රීඩා වටපිටාව වෙන සම්බන්ධ සිද්ධි ගොඩක් අඩුයි මේ දන්න නිලධාරී. අවධානය ඒවට යොමු වෙන්නේ නැහැ. ඉතින් එහෙම ගිහිල්ලා එහෙම ගිය කට්ටිය හරියට නිරීක්ෂණය කරා නම්, ඒ රටවල් සම්බන්ධ නිරීක්ෂණය කරා නම් මේ ක්‍රීඩා සංස්කෘතිය කියන කාරණේ මේ රටේ මේ පොළොවේ මිට කලින් ස්ථාපිත වෙලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නකෝ. දැන් ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළේ තියෙනවා ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ පළාත් සභාව කියලා දෙකක්, මධ්‍යම රජය සහ පළාත් සභාව කියලා. එතකොට පළාත් සභාවේ නිලධාරියෙක්ට, ක්‍රීඩා නිලධාරියෙක්ට මේ තරග කරන්න බෑ කිසිම අවස්ථාවකදී ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරියෙක් වෙන්න. මධ්‍යම රජයට අයිති ක්‍රීඩා අමාත්‍යාංශය. එතකොට මේක ඇතුළේ තියෙන මාපියාව. ක්‍රීඩා සංගම පළාත් සභාවල ඇතුළේ කෙනෙක්ට මේකට එන්න බෑ. තරගකාරීත්වයක් නැහැ. ඒ නිසා වසර ගණනාවක සිට මේ ක්‍රීඩා අමාත්‍යාංශය පාලනය වෙන්නේ එකම කණ්ඩායමකින්. එතකොට ලේකම්වරයා පිටින් එනවා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පිටින් එනවා, ක්‍රීඩා ඇමතිවරයා පිටින් එනවා, නැත්නම් නියෝජ්‍ය ඇමතිවරයෙක් කවවත් ඒගොල්ලෝ පිටින් එනවා, අමාත්‍ය කාර්ය මණ්ඩලෙ පිටින් එනවා. අර ටික තමයි ඉන්නේ. ඒගොල්ලෝ ඉතින් සාහමික එකව වුණාම රිද්මේ ඒකම තමයි. දැන් මේ ප්‍රශ්නේ රිද්ම් එක වෙනස් කරගන්න එපා. මේ යන රිද්ම් එක ක්‍රීඩාව මෙච්චර කල් තියලා මෙහෙම නම් තියෙන්නේ ඇයි කියලා අහන ප්‍රශ්නෙට ඒකට රිද්ම් එක වෙනස් කරන්න එපා. වෙනස් කරලා බලන්න ඕනේ. වෙනස් කරලා හරියයිද දන්නේ නැහැ. නමුත් වෙනස් කරලා බලන්න හරිය එපා. ඒ වෙනස් කරන්නේ කවුද? වෙනස් කරන්න ඇමතිවරයා හෝ කවුරු හරි අදහසක් ඉදිරිපත් කරාම අරක තමයි අරන් දුවන්නේ, අර කට්ටිය තමයි දුවන්නේ. වෙන කෙනෙක්ට බැටන් එක යන්නෙම නැහැ. ඉතින් මම කියන්නේ මේ ඉස්සෙල්ලාම රටේ ක්‍රීඩා වෙනස් කරන ක්‍රීඩා ඇමතිවරයා වගේ කට්ටිය, රටේ ජනාධිපතිවරයා කියන කට්ටිය මේ දැන් තුනෙන් දෙකක් රට ඉල්ලනකොට වෙනස් කරන්න කතා කරනවා වගේම ක්‍රීඩා වෙනස් කරන්න නම් මේ ක්‍රීඩා පනත වෙනස් කරන්න ඕනේ. පළාත් සභාවේ ඉන්න කෙනෙක්ට එන්න තරගකාරීත්වයක් තියෙනවානේ. එතකොට දැන් ඒ පුටුවේ ඉන්න තරගයක් ඇති වෙනවා. ක්‍රීඩාවට වැඩක් පෙන්නලා මම මෙතන ඉන්න ඕනේ කියන කාරණේ. හැබැයි දැන් වැඩ පෙන්නන ඒගොල්ලන්ටම විතරයි වැඩ පෙන්න ගන්නෙ. ඒ නිසා තමයි මේ ක්‍රීඩාව දියුණු වෙන්නේ නැත්තේ. සංස්කෘතියක් හදන්න දෙයක් කිසි දෙයක් වෙන්නේ නැහනේ. 896 නේ ඔලිම්පික් පටන් ගන්න. එදාට ඔලිම්පික් තරඟ දැන් කීයක් තියෙද? අපි සහභාගී වෙන්න තියෙන අඩු ගානේ 1930 ගණන් වල ඉඳලා ඔලිම්පික් වල සහභාගී වෙනවනේ. එතකොට කො අපිට පදක්කම් දෙකයි තාම තියෙන්නේ. හැදෙන ක්‍රීඩකයෝ කො? නිර්මාණය වෙන ක්‍රීඩකයෝ ටික කො? සමහර වෙලාවට මේ ජූනියර් කනිෂ්ඨ මට්ටමේ ක්‍රීඩකයෝ අපි හැදෙන විශාල විදිහට. දැන් හොඳම උදාහරණ තමයි දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා මෙටිල්ලා කාසන් ගැන මම ලියලා තියෙන පොතේ මේ තුරංග තරඟ සඳහා සුදුසුකම් ලබනවා ස්වීඩන් වල
ලංකාවේ ඉපදිච්ච කෙනෙක් ස්වීඩන් වල. ඒක ඇත්ත කතන්දරය තමයි ලසන්ත දැන් සමහර වෙලාවට ලංකාවේ දරුකමට හදාගන්න ඒ පවුලට තියෙන ආර්ථික මට්ටමත් එක්ක සලකා බලලා මුදල් දීලා අරන් ගිය ළමෙක් වෙන්න පුළුවන් මේ ළමයා. හැබැයි ඒකේ දක්ෂතාවය දානය කරන්න දෙනවා රටට, උපන් රටට. ඒ දෙමව්පිය අවස්ථාව දෙනවා. මේ රටෙන් අරන් ගිහිල්ලා හදලා අස්වරේස් පදින්න දීලා එළමට උගන්නලා හොඳ ජීවන රටාවකට උරුමකම් කියන තත්ත්වයට ළමයා පත් කරලා ඒ ළමයට ලංකාව ඔබ ඉපදුනේ මේ රටේ දුවපන් මේ තරඟ කරපන් කියලා කියනවා ඒ ළමයට. එතකොට දැන් අපිට එහෙම අපි දැන් අර උදේ හවස බුදුන් වඳින මහා බෞද්ධ රටක්නේ. අපිට එහෙම පරිත්‍යාග කරන්න පුළුවන් රටක් නෙමෙයිනේ. හැබැයි අපි ඒවැම ඉගෙන ගන්න ඕනේ. ඒම සිද්ධ වෙන්නේ ඒ රටවල මිනිස්සුන්ගේ මේ ක්‍රීඩාව සම්බන්ධ තියෙන ඇල්ම බැල්ම ආදරය එහෙම සංස්කෘතිමය බැඳීමක් තියෙන ක්‍රීඩාව සංස්කෘතිය කියන කාරණෙත් එක්ක. හැම එකකින්ම අපි ඒ රට ක්‍රීඩාවේ පස්සට යන්නේ අපේ ක්‍රීඩා සංස්කෘතිය නැති නිසා. දැන් ඒ වගේම තමයි ඔබට දැන් මේ පොත ලියාගෙන ඔබ ක්‍රීඩා ශාස්ත්‍රයේ වසර ගණනාවක් මාධ්‍යවේදියෙක් මාධ්‍යකරුවෙක් හැටියට කටයුතු කරනවා. දැන් මේ කටයුතු කරන කාර්යය ඇතුළතදී ඔබට මේ රසවත් අත්දැකීම් රසවත් සිද්ධීන් වලට මුහුණ දීලා තියෙනවා. ඒ වගේ දේවලුත් මේ ක්‍රීඩා පොත ඇතුළේ තියෙනවද? මේ කවි පොත ඇතුළේ තියෙනවද? නෑ එහෙම විශේෂ සිදුවීම් ඉලක්ක කරගත්තේ නෑ. මම ඇත්තටම ඉලක්ක කරගත්තේ ක්‍රීඩකයෝ සහ ක්‍රීඩාව යම් ක්‍රීඩා තරඟ දැන් උදාහරණ පාපන්දු ක්‍රීඩා වගේ ක්‍රීඩා සම්බන්ධයෙන් ලියන කවිය අනෙක් කවියට වෙනස්. ඒ කියන්නේ දැන් අපි 2013 දී ලෝකේ 169 වෙනි ස්ථානයේ ඉන්නේ පාපන්දුවේ. දැන් ශ්‍රේණිගත කිරීම වල රටවල් 209යි තියෙන්නේ. අපි 205 ඉන්නේ. ඒ කියන්නේ අපි යටින් දිනු වෙලා. 183 ඉඳලා මේක 108 ඉඳලා මම කියන්නේ එන්නේ මේ විවේචනය කොහොමද අපි අලුතෙන් පටන් ගන්න කියන කාරණේ. එතකොට දැන් බොහෝ වෙලාවට අපි දැක්කා මේ කබඩි කණ්ඩායම පාකිස්තාන කන්‍යා පරාජය කරගත්ත දකුණු ආසියානු ක්‍රීඩාවල ඉතිහාසයේ රිදී පදක්කමක් දිනාගත්තා. ඔවුන් සම්බන්ධ වර්ණනා ගොඩාක් සිද්ධ වුණා. ඒක තැනකදී මම හිතන්නේ මේ නාලිකාව ඇතුළෙම ඒ ජයග්‍රහණය එහෙම උඩින් සමරන්න ඕනි කාරණය නෙමෙයි. ඒ ජයග්‍රහණය රැක ගන්න ඕනි කියන කාරණය කියලා මේ ඒවා සමාජ මාධ්‍ය දාලනකොට පෙළක් කබඩි ක්‍රීඩකයෝ නායකයෝ උන් මට ආදරෙයි. අයියේ එක කියන එක වැරදිනේ අයියේ මේ කොල්ල දිනලා ඉන්න ලාය මොරාල් එක මේ හොඳ නෑනේ කියලා කීප අවස්ථා තිබුණා. හැබැයි මොරාල් එක කොහොද? ඒ කණ්ඩායම සම්බන්ධයෙන් අපි ගොඩ රකපු තරකයේ තමයි හරි මං කියන්නේ. ඒ කණ්ඩායම දැන් එච්චර නෑ. ඒ කියන්නේ කණ්ඩායම ආරක්ෂා වැඩ පිළිවෙලක් නෑ. ඕන ඊට පස්සේ දකුණු ආසියාතික මට්ටමෙන් ආසියාතික මට්ටමට අරන් යන්න ඕනේ. මේ ලසන්ත මේට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ලංකාව පාකිස්තානය ඉන්දියාව සහ බංග්ලාදේශය ලංකාව පල්ලෙයන් හිටියේ. නමුත් මේ රටවල් හතර තමයි කබඩි ක්‍රීඩාවට හොඳම රටවල් වලටපත් උනේ. හැබැයි මේක ලෝකෙත් එක්ක ව්‍යාප්ත වෙද්දී අලුත් තාක්ෂණික ක්‍රමවේද හොයාගෙන විද්‍යාත්මක ක්‍රමවේද හොයාගෙන මේ ක්‍රීඩාවන් දියුණු කරා. දැන් ඉන්දියාව රටවල පරදින කොරියාව රටවල වලට හොඳ උදාහරණයක් ගත්තොත් එම මේ එක් තැනකදී 2001 වගේ තැනකදී මේ එවකට හිටිය සභාපතිවරයා කබඩි සංගමේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා තමයි ඒකේ විශේෂ අමුත්තා හැටියට හිටියේ. ඉන්දියාව ලෝකසූරියෝ. නමුත් ඉන්දියාව පරාජය කරේ නෑ ලංකාව. ඉන්දියාව ගැන කියන්නේ නෑ. ඒකට ඊට වඩා ගොඩාක් පල්ලෙන් හිටියේ ජපානයේ පරාදයි අපිට එදා. අගමැතිවරයා ඉස්සර ජපානයේ පරදිනවා අපිට. හැබැයි ජපානය කියන්නේ අපිට පල්ලෙන් රටක් තමයි. නමුත් ඔහුගේ කතාව ඇතුළතදී ඔහු විශාල විදිහට උත්කර්ෂණ නංවනවා ජපානය පෙරද්දුවා අපි කියලා. අර ප්‍රධාන ආරාධකයට ආපු අගමැතිතුමා එතකොට දන්නේ නැහැ ලෝක ශ්‍රේණිගත කිරීම වල ජපානයේ ඉන්න කොතනද මේ ලංකාවේ ඉන්න කොතනද කියලා. ඉතින් මේ මෙහෙම ඇන්දිටි තමයි තියෙන්නේ. මේක හොයලා බලන්නේ නැහැ කවුරුත් හොයලා බලන්නේ නැහැ. අම්මා ජපානට ගැහුවනේ කියන කාරණේ තමයි ඔලුවට එන්නේ. හැබැයි ජපානයේ පිට පල්ලෙන් හිටියේ. හැබැයි දැන් ජපානයේ පිට උඩින් ඉන්නවා. මම ඒ මොහොතකදීම මම රාවේ එතකොට හිටියේ කබඩි බුරුංගත් අත්යේ තැබීම කියලා මම සටහනක් ලිව්වා. දැන් ඒක ඇත්ත වෙලා තියෙන්නේ. ඒකට මම කියනවා තව අවුරුදු ගානක් කරලා මේ ඇන්දිලි එක්ක ජපානයේ අපි අභිබවයයි කියලා. දැන් ජපානයේ කොරියාවේ රටවල්. දැන් ඇමරිකාවේ තිබිච්චි බේස්බෝල් ආධිපත්‍යය අද තියෙන ජපානයේ සහ දකුණු කොරියාවේ. ඉතින් මේ විදිහට රටවල් දියුණු වෙන්න ඕනේ. මෙහෙම අපිට එහෙම සංස්කෘතියක් නැහැ ක්‍රීඩා සම්බන්ධ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එදා වේල ටුවර්ස් තමයි ගොඩක් හැම ක්‍රීඩා සංගමයක් තුළම දකින්න හම්බෙන්නේ. එක්කෝ අපි දකිනවා පෙළත් තැන්වලදී මේ ලංකාවේ හමුදා ටික නිසා තමයි ක්‍රීඩා ආරක්ෂා වෙන්නේ.
හැබැයි මේ හමුදාවල නිලධාරීන් අපි හිතමුකෝ ගුවන් හමුදාවේ නැත්නම් යුද හමුදාවේ නාවික හමුදාවේ එහෙම කෙනෙක් නම් ඒ ක්‍රීඩා සංගමයේ හෝ මොකක් හරි ප්‍රධානිය වෙලා ඉන්නේ. එතකොට එයා ප්ලේව කරනවා යුද හමුදාවට හරි නාවික හමුදාවට ගුවන් හමුදාවට හරි. ඉතින් මේකත් නවතින්න ඕනේ. ඔහු සමස්ත ක්‍රීඩාවේ ප්‍රධානිය වෙන්න ඕනේ. ඉතින් මේවා එතකොට හරි පුද්ගලයා අපිට අහු වෙන්නේ නැතුව යනවා. හරි කෙනා අපිට අහු වෙන්නේ නැති වෙනවා. දැන් උදාහරණ ගත්තොත් එම දකුණු ආසියාතික තරඟවලට ඉස්සෙල්ලා ගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවේ හොඳම කාලේ වාර්තා කරපු ක්‍රීඩිකාව තමයි කෙටි ධාවන ඉසව්වල සෙලින්ඩා ජන්සන් මේ යූත් ඔලිම්පික් තරඟාවලියේදී. ඒ වාර්තා කරපු කාලය යෝන් ක්‍රීඩිකාවක් ලෝකේ වාර්තා ලංකාවේ ක්‍රීඩිකාවක් ලෝකේ මට්ටමේ වාර්තා කරපු හොඳම තුන්වෙනි කාලේ. ඉතින් මේ එතකොට ස්වන්තිකා 1 දර්ශ 2 සෙලින්ඩා 3 ඉන්නේ. නමුත් සෙලින්ඩා ඉදිරිපත් අපීල් එකක් දුන්නම ඒකට විශාල විදියට කලබගෑනියක් ඇති වුණා. ඒ කියන්නේ හොයා බැලිලි නෑ. ඇයට අඩු ගන්න කියන්නේ. ඒ අපි ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩකයෙක් කුමන හෝ දෙයක් ඇතුලේ කුමන හෝ ක්‍රීඩාවකදී තමන්ව නිරීක්ෂණය කරන්න, තමන්ව පරීක්ෂා කරන්න, තමන් මේකට සුදුසුද කියලා පරීක්ෂා කරන්න කියන කාරණේ අපි කරලා ඉන්න එපා අනිත් කාරණා වලට යන්න. ඉතින් එහෙම නැහැ. ඒ කියන්නේ මේ යම් කිසි ප්‍රමාණ පරිසක් ඉන්නවා ක්‍රීඩා පරිපාලකගේ පැත්තේ ඉඳලා මේ ගනුදෙනු සිද්ධ කරන් යන කට්ටිය. ක්‍රීඩා පරිපාලකයා කිව්වොත් එimhe වැඩක් නැහැ. මෙහෙමයි අරයාගේ කෙනෙක් මෙහෙමයි කියලා සමහරවිට තියෙන්නේ සම්බන්ධතා ප්‍රශ්න තියෙන්නේ. ඔහුගේ ක්‍රීඩා පරිපාලකයාට නෙමෙයි මේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව හිතවත් වෙන්නේ. ඔහුගේ විරුද්ධවාදීෙක්ට එකම සංගම් වල එහෙම තියෙනවනේ. එතකොට එහෙම ප්‍රශ්න එනවා. ඉතින් ලංකාවේ ලොකු අර්බුදයක තියෙන ක්‍රීඩාව මේ මෙතන නැහැ. හදවතේනේ. හදවතෙත් නැහැ ඔළුවෙත් නැහැ. ඇඟෙන් ක්‍රීඩාව කරන්නේ. දැන් නිෂ්මන් කියන ආකාරයට දැන් මේ ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට යාම ක්‍රිකට් වලින් විතරයි අපි තාම ලෝක කුසලාන දෙකක් අරගෙන තියෙන්නේ. දැන් ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට යයිද මේ කියන විදියට බැලුවම දැන් ක්‍රීඩාව එක තැන පල් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇත්තටම මේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන මේ ක්‍රීඩා සාහිත්‍ය මේ හැමදේම එකට එකතු වෙන්න ඕනේ. ඉතින් දැන් ඔබට ඇති තවත් මොන හරි කියන්න ඔබතුමේ පොත ගැන මතක් කරන්න මොන හරි කියන්නද අපි ඒකත් පොඩ්ඩක් මතක් කරගන්න. ඔව් දැන් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න නම් මම ඉස්සෙල්ලාම කිව්ව වැඩේ විදිහට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතිසංවිධානය වෙන්න ඕනේ. මීට වැඩි වෙනස් විදිහකට. අඩුම ගානේ වෙනස් මොහොතක් ගහලා ඉඳන්න පුළුවන් කමක් විදිහට මේ ක්‍රීඩා පනත වෙනස් කරගන්න ඕනේ. ජාතික සහ පළාත් සභාව ඇතුළේ. අනිත් එක අලුත් විදිහට හිතන්න පටන් ගන්න ඕනේ. නව්‍යකරණය වෙන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මම ඉස්සෙල්ලා උදාහරණයක් ගත්තා ඇමරිකාව තියාගටේ බේස්බෝල් කිරුළ අද කොරියාව සහ ජපානය අතර හුවමාරු වෙනවා කියලා. ඒගොල්ලෝ වෙන විදිහට හිතන්න පටන් ගත්තු නිසා දැන් ජපානයේ ගිය ලෝකෝසලා තරඟවලදී කොච්චර ඉදිරියට ආවද මේ අපිට බොහොම සමීප දේවල් නේ. උදාහරණයක් ගත්තොත් එම දැන් බැඩ්මින්ටන් ක්‍රීඩාව ගන්නකො මේ එතකොට චීනය වගේ රටවල් තමයි ඉස්සරහින් ඉන්නේ. චීනෙක අපි උදව් කරනවා සෑහෙන්න. දැන් මේ රටේ චීන නොවන දෙයක් නැහැනේ. බිම් කඩවල් පවා චීනේ. හැයි අපිට බැරි බැඩ්මින්ටන් ක්‍රීඩාවට ඉන්නේ ටේබල් ටෙනිස් ක්‍රීඩාවකට මේ ශක්තිය වැය කරලා මේ දේවල් කරගන්න. දැන් මගේ පොතේ මම ලකුණු කරන තරදුපත්තක් පිරුම ගැන. ලංකාවේ හිටිය ඉතාලම දක්ෂ ජිම්නාස්ටික් ක්‍රීඩකයෙක් ගැන. ඔහු ආවා. ඔහුට නිසි අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහු දැන් මේ රටක වැඩ කරනවා. රස්සාවක් කරමින් ජීවත් වෙනවා. ඉතින් ක්‍රීඩකෝ ඒ මතුවෙන කාලේ ඉතාලම තරුණ ජවයේ තිබිච්ච කාලේ උන්ව වෙන රටකට ඇරලා ඊට සුදුසු පසුබිමක් හදලා චීනයට අරින්න පුළුවන් නේ. චීනයේ ජිම්නාස්ටික් ලෝකෙ ඉදිරියම රට චීනය. එතකොට එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් අපි හිතමු ක්‍රීඩකයෙක් තේරුණාම ක්‍රීඩකයා යවනවා. ඔහුගේ පුහුණු කරුවා නෙමෙයි යවන්නේ. ඒකට පුහුණු කරුවා තමන්ගේ පරිපාලනයේ තමන්ගේ කණ්ඩායම නියෝජනය කරන කෙනෙක් නොවෙන්න පුළුවන්. එතකොට ඔහු යවන්නේ නැතුව වෙන කෙනෙක් යවනවා. එතකොට අවශ්‍ය ප්‍රතිඵලය ගන්න හම්බෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් එම මේ රසන්ත දැන් ජමේකාවගේ රටකට අපි ඇරියා ෂහන් අබේපිටියව. ඒකට ෂහන්ගේ පුහුණු කරුවත් ඒ සමග ගියා නම් තමයි අපිට ඒක සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. මොකද ජමේකාවේ වගේ 6-4 බෝට්ලගේ ඇඟවල් නෙමෙයි ෂහන්ට තියෙන්නේ. ඒකට ඒ ෂෙඩියුල් එකම ඒ වර්කවුට් එකම ෂහන් කරනවා කියන්නේ ෂහන්ට ඉතා ඉක්මනින් වේගය වැඩි කර ගැනීම කෙසේ වෙතත් ආබාධ ලක් වෙන්න පුළුවන් වෙනවා. නැත්නම් ඒක වැඩි වෙලා වේස්ටේජ් වෙනවනේ. දැන් එහෙම මේ ෂේ වෙනවනේ. ෂේ වෙලා ඔහුගේ දක්ෂතාව පල්ලයට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒක වුණා. ඉතින් මම කියන්නේ අපි එහෙම කල්පනාකාරී වෙන්න පුහුණු කරුවන්ටත් ඒ අවශ්‍ය පුහුණු දැනුම ලබා දෙන්න ඕනේ. අපි හැම වෙලෙම ක්‍රීඩකයෝ ගැන තමයි හිතන්නේ. දැන් මේ පොත ඇතුලේ ඒ සියලු දේවල් නෙමෙයි අපි දැන් ක්‍රීඩකයෝ ගැන කතා කරන්නේ. දැන් නිලු කරුණරත්න
ලෝකයේ 8 වෙනි අංක 8ට ඉන්න ක්‍රීඩකව පරද්දනවා ඔලිම්පික් තරගාවලියේදී. එතකොට නිලෝකලගේ ෆැමිලි එකම මේකට සම්බන්ධ වෙනවා. එතකොට ප්‍රශ්න අයියත් ගහනවා මල්ලිත් ගහනවා. ඉතින් මේක සමහරවිට දිරවන්න බෑ. දැන් එතකොට හොදෙනෙක් හිතන්නේ මම මුංගේ ලොකු ඔළුව. ඉතින් මාර ප්‍රශ්නයක් තියෙන. එතකොට දැන් නිලෝකලගේ පවුලටම පුළුවන් නම් බැඩ්මින්ටන් ගන්න. ඒක රටට අවශ්‍ය දෙයක් විදිහට කරනවා නම් ඔක්කොම ඇවිල්ලා මේක පිරිනවා. බැඩ්මින්ටන් එකේ ඔක්කොම ඉන්නවා සහෝදර සහෝදරියෝ. තාත්තත් ජාතික පුරු කරලා දෙලා තියෙනවා. ඒ ප්‍රශ්නයක් නෙමේක. ඒකද ප්‍රශ්නේ කරගන්න ඕනේ. ඒක අපි ඔහුව හෝ එතනින් කෙනෙක් හෝ ගලවලා වෙන රටකට තියලා වෙන පහසුකම් දීලා ඔහු නිර්මාණය කරගන්න. ඒ කියන්නේ ක්‍රීඩකයාට මනස හරි වැදගත්. මම අර කුසල් මෙන්ඩිස් බැටපු කතාව වගේ තරගයක් ඇතුලේ මනස හරි වැදගත්. තරගයට පෙර මනසත් හරි වැදගත්. මාර්තු 31 තමයි මේ පොත එළි දක්වන්නේ. 5/4ට ජාතික ඔලිම්පික් ආයතනයේදී එදා මේ සම්බන්ධයෙන් දේශනා පවත්වනවා නිලාරෙන් කාසීන්, සඳුන් ප්‍රියංකර විතානගේ සහ අතුල මහවලගේ කියන තුන්දෙනා තමයි කතා කරන්නේ. මේ පිදුම මේ මගේ පොතේ පිදුම සිද්ධ වෙන්නේ මම ඔහු හඳුන්වන්නේ ලංකාවේ හිටිය ක්‍රීඩා පුස්තකාලය හැටියට. එවිදින පුස්තකාලයට යෝගානන්ද විජේසුන්දර 31 වෙනිදා මේ ක්‍රීඩා ශේෂ්ත්‍රයට අලුත් වැඩක් එකතු වෙන්නේ. සාහිත්‍යයට විතරක් නෙමෙයි ක්‍රීඩා ශේෂ්ත්‍රයටත් මේ අලුත් වැඩ. ඇවිල්ලා පුළුවන් නම් සම්බන්ධ වෙන්න.